සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරව ආදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින මේ අයං වස්සාන කාලෝ ධර්ම දේශනාවට සඳහා අනුග්‍රහය දරන්නේ මීට වසරකට පෙර මිය පරලොව ගිය කේ.ටී. ප්‍රේමරත්න මහත්මයාට පින් අනුමෝදන් කිරීම පිණිස නන්දා ප්‍රේමරත්න භාර්යාව, ඒ වගේම ඉන්දික, ඉන්දිරා, තනූජා, ගයානි යන දූ දරුවන් සහ ඒ වගේම ගයන්ති, සංජීව, අංජන, ජයකඩු කියන ඒ පිරිස එකතු වෙලා තමයි අද මේ පින්කම සඳහා දායකත්වයේ දරන්නේ. පින්වත්නි, ඔබ මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් සූත්‍ර දේශනා මේ අයං වස්සාන කාලෝ ධර්ම දේශනා මාලාවෙන් ඉගෙන ගන්නවා. මජ්ක්‍ධිම නිකායට අයිති උතුම් බුද්ධ දේශනා. අද ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වන හරි ලස්සන දේශනාවක්. මේ දේශනාවේ නම දේවදූත සූත්‍රය. දේවදූත සූත්‍රය. දේවදූතයන් ගැන වදාළ දෙසුම. පින්වත්නි, දූතෙක් කියලා කියන්නේ පණිවිඩ අරන් යන කෙනාට. රජතුමාගේ පණිවිඩ අරන් යන කෙනාට කියනවා රාජදූතයා කියලා. එතකොට ධර්ම ප්‍රචාරය කරන අයට ධර්ම දූත සේවාවේ යෙදෙනවා කියනවා. එතකොට මේ දෙවියන්ගේ පණිවිඩي අරන් ඉන කෙනාට දේව දූතයා කියලා කියනවා. එතකොට මේකෙන් ඒ කියන්නේ උතුම් පණිවිඩයක් අරන් ඉන කෙනෙක් අය ගැන තමයි මේ දේශනාවේ විස්තර වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශන ඒ වෙනකොට ඒ කාලේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. ස්වාමීන් වහන්සේලා අමතලා පින්වත් මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. පින්වත්නි, මේ දේශනාවෙන් කියවෙන්නේ නිරය ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ඉන්නකොට තමයි මේ දේශනාව දේශනා කොට වදාළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, පින්වත් මහණෙනි, ගෙවල් දොරවල් සහිත ගෙවල් තියෙනවා. ඒ ගෙවල් දෙකක් තියෙනවා. ඒ ගෙවල් දෙක මැද ඇස් තියෙන පුරුෂයෙක් ඉන්නවා. එතකොට ඒ ඇස් තියෙන පුරුෂයාට, ඇස් පේන පුරුෂයාට පේනවා ගෙවල් ඇතුලේ ඉන්න අය එහාට මෙහාට යනවා. ඒ ගෙදර ඉන්න අය මේ ගෙදරට යනවා, මේ ගෙදර ඉන්න අය ඒ ගෙදරට යනවා. ගේ ඇතුලේ එහෙම යනවා. ඇස් තියෙන පුරුෂයාට එහෙම පේනවා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේටත් සත්‍යයන් කර්මානුරූපව චුත වෙන හැටි, උපදින හැටි දිවස් නුවණින් දැක ගන්න ලැබුණා. සත්වයන් සුගතිය උපදින හැටි
දුගතිය උපදින හැටි දැක ගන්න ලැබුණා. ඒ සත්වයන් හීන ප්‍රනීත ලෝකවල උපදින හැටි උසස් ලාමක ලස්සන කැත ස්වභාවයෙන් උපදින හැටි දැක ගන්න ලැබුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක හරියට කේවල් දෙකක ඉන්න මිනිස්සු එහෙට මෙහෙට යනවා දකිනවා වගේ තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ. මේ සත්වයෝ සුගතිය උපදිනවා, ඒ කියන්නේ දෙවියන් අතර උපදිනවා, මිනිස්යන් අතර උපදිනවා, නිරේ උපදිනවා, പ്രേත ලෝකෙ උපදිනවා, තිරිසන් ලෝකෙ උපදිනවා කියන එක දැක්කේ ඒ වගේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, පින්වත් මහණෙනි, මේ සත්වයන් මම දැක්ක කියනවා කයින් යහපතේ හැසිරিলা, යහපත් කායික ක්‍රියාවන්ගෙන් යුක්ත වෙලා, සතු මැරීමෙන් වැළකීලා, හොරකමින් වැළකීලා, වැරදිකාම සේවනයෙන් වැළකීලා, ඊළඟට යහපත් වචන කතා කරලා බොරු කියන්නේ නැතුව, කේලම් කියන්නේ නැතුව, පරුස වචන හිස් වචන නොකිය, ඊළඟට මනසෙන් යහපතේ හැසිරিলা, අනුන්ගේ දේවල් වලට ආස කරන්නේ නැතුව, දේශ කරන්නේ නැතුව, ඊර්ෂ්‍යා කරන්නේ නැතුව, මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නේ නැතුව සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා, ආන් එහෙම අය මේ කය බිඳිලා මරුණාට පස්සේ දෙවියන් අතරේ උපදිනවා. තථාගතයන් වහන්සේ දකින්නවා කියනවා. එතකොට බලන්න පින්වත්නි, මේ දෙවියන් අතර ඉපදුනේ කොහොම අයද? කයින් අකුසල් නොකරන අය, වචනයෙන් අකුසල් නොකරන අය, මනසෙන් අකුසල් නොකරන අය, මිත්‍යා දෘෂ්ටියෙන් තොරව සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා ඉන්න අය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, ඒ වගේම තව සමහර සත්වයෝ කයින් වැරදි කරන්නේ, සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදිකාම සේවනයේ යෙදෙන්නේ. වචනෙන් දුෂ්චරිතය හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ. ඊළඟට හිතින් අකුසල් කරන්නේ, අනුන්ගේ දෙයට ආස කරන්නේ. ඒ තමයි හිතින් වෙන අකුසල් වෙන, අනුන්ගේ දෙයට ආස කරොත් හිතින් වෙන අකුසලයක්. ද්වේෂය කියන්නේ හිතින් වෙන අකුසලයක්. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය කියන්නේ හිතින් වෙන අකුසලයක්. ඒ අකුසල් වලින් තොර වෙලා සමහර උදවිය මේ ජීවිතය අවසන් වෙලා ආයෙ මැරුණාට පස්සේ මිනිස්සුયો වෙලා උපදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක දැක්කා. හරියට අර ගෙවල් දෙකෙන් මේ ගෙදරින් අර ගෙදරට යනවා, අර ගෙදරින් මේ ගෙදරට එනවා. ආන් ඒ වගේ තමයි මේ සත්වයෝ සුගතියෙන් දුගතියට යනවා, දුගතියෙන් ආයමත් දුගතිය උපදිනවා, සුගතියට යනවා. කොහොම දැක්කේ? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, තවත් සත්වයෝ කයින් දුස්චරිතය හැසිරෙනවා, සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදිකාම සේවනයේ යෙදෙනවා. වචනයෙන් දුස්චරිතය හැසිරෙනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, අනිත් අය බිඳවනවා, හිස් වචන කියනවා. ඊළඟට හිතින් අකුසල් කරනවා, අනුන්ගේ දේවල් වලට ආස කරනවා, වෛරය ඇති කරගෙන අනිත් අයට දේශ කරනවා, බද්ධ වෛරයෙන් යුක්ත වෙනවා, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනවා. ආන් එහෙම ඉඳලා මේ කය බිඳිලා මැරුණට පස්සේ പ്രേතයන් අතර උපදිනවා, പ്രേත ලෝකේ උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, පින්වත්නි, ඒ වගේම තවත් සත්වයෝ ඉන්නවා කයින් දුස්චරිතයේ හැසිරෙනවා, සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදිකාම සේවනයේ යෙදෙනවා. වචනෙන් දුස්චරිතය හැසිරෙනවා, බොරු කියනවා, කේලම්, පරුස වචන, හිස් වචන කියනවා. ඒ වගේම මනසින් දුස්චරිතය හැසිරෙනවා, අනුන්ගේ දේවල් වලට ආස කරනවා. ඒව මට ලැබෙනවා නම් හොඳයි කියලා හිතනවා. ඊළඟට දේශ කරනවා, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනවා, අම්මා තාත්තා පිළිගන්නේ නැහැ, දන් දීමේ විපාක තියෙනවා කියලා පිළිගන්නේ නැහැ, හොඳ නරක කර්ම වල හොඳ නරක යහපත් විපාක ලැබෙනවා කියලා එයා පිළිගන්නේ නැහැ. ওই විදිහට ඉඳලා එයා මැරුණට පස්සේ සත්තු අතරේ උපදිනවා, සත්තු අතරේ, තිරිසන් සතුන් අතරේ උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, තව සමහර සත්වයෝ ඉන්නවා
කයින් වචනයෙන් හිතින් අකුසල් කරලා අපායේ උපදිනවා. නිරේ උපදිනවා. එතකොට පින්වත්නි අද ඔබට ඉගෙන ගන්න ලැබෙන මේ දේශනාවෙන් ආන්ගේ නිරේ උපන්න කෙනෙකුට අත්වෙන ඉරණම ගැන තමයි මේ දේශනාවෙන් කියවෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් මහණෙනි ඒ නිරේ උපන්න නිරිසතාව යමපල්ලෝ අත්වලින් අල්ලගෙන වෙන වෙනම යමපල්ලෝ එකතු වෙලා අල්ල ගන්නවා අත්වලින්. යම රජුරෝ ළඟට ඇදගෙන යනවා. ඇදගෙන ගිහිල්ලා අන්න ඒ නිරිසතාව හඳුන්වලා දෙනවා පින්වත්නි මෙන්න මෙහෙම. කියනවා මේ ස්වාමීනි මේ පුරුෂයා මවට අයහපත කරපු කෙනෙක්. අම්මට හොඳක් කරපු කෙනෙක් නෙමෙයි. පියාට අයහපත කරපු කෙනෙක්, තාත්තට යහපතක් කරපු කෙනෙක් නෙමෙයි මේ. ශ්‍රමණයන් වහන්සේලාට අයහපත කරපු කෙනෙක්. ශ්‍රමණයන්ට ගරහපු කෙනෙක්. ඊළඟට උතුම් පුද්ගලයන්ට අයහපත කරපු කෙනෙක්. මේ සමාජයේ ඉන්නවා ගුණවතු. ගුණවත් පිරිස ඉන්නවා. ඒගොල්ලන්ට අයහපත කරපු කෙනෙක් මේ. කියනවා කුල දෙටුවන්, ඒ කියන්නේ වැඩිහිටියන් පුදපු නැති වැඩිහිටියන් ගෞරවයක් නැතුව හිටපු කෙනෙක් මේ. ස්වාමීනි මොහුට දඬුවම් පනවනු මැනව කියනවා. එතකොට බලන්න පින්වත්නි නිරේ උපන්න නිරිසතාව යම රජුරෝ ළඟට ගිහින් හඳුන්වලා දෙන විදිය ඉස්සරලම කියන්නේ අම්මට සැලකුවේ නැහැ. තාත්තට සැලකුවේ නැහැ. ශ්‍රමණයන්ට කරු කරේ නැහැ. උතුම් පුද්ගලයන්ට කරු කරේ නැහැ. වැඩිහිටියන්ව පිදුවේ නැහැ. එහෙම කෙනෙක් මේ කියලා. එතකොට පින්වත්නි නිරේ උපදිනවා නම් යම් කිසි කෙනෙක් එයාගේ තියෙන මූලික ලක්ෂණය තමයි ඒක. අම්මා තාත්තට සලකන්නේ නැති, ශ්‍රමණයන්ට ගරු කරන්නේ නැති, වැඩිහිටියන්ව පුදන්නේ නැති, උතුම් අයට ගරු කරන්නේ නැති ලක්ෂණේ හැමෝගෙම තියෙන නිරේ උපදින. ඊළඟට බුදුරජාණන් මේ වහන්සේ දේශනා කොට වදාලා මේ නිරේ උපන්න මේ නිරිසතාව යම රජුරු ගාවට ওই විදිහට හඳුන්වලා දුන්නාට පස්සේ යම රජුරු අහනවා දේව දූතයෝ ගැන ප්‍රශ්න. අන්න දැන් තමයි දේව දූතයෝ ගැන අහන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි යම රජුරුවගෙන් අහනවා මතකයේ අවදි කරවමින් එම්බා පුරුෂය නුඹ මිනිස් ලෝකයේ ඉද්දී පළවෙනි දේව දූතයා දැක්කද? අර නිරිසතා කියනවා ස්වාමීනි මම දැක්කේ නෑ කියනවා. ඊට පස්සේ අහනවා මොනවා නුඹ දැක්කේ නෑ? ඊට පස්සේ අහනවා නුඹ දැක්කේ නැද්ද? එදා උපන්න දරුවෝ ලාබාල දරුවෝ මල මූත්‍රා ගොඩේ වැටිලා ඉන්න ළමයි දැක්කේ නැද්ද කියලා අහනවා. උඩු අතට වැටිලා අඬ අඬා ඉන්න ළමයි දැක්කේ නැද්ද කියලා අහනවා. ස්වාමීනි මම දැක්කා කියනවා. එතකොට බලන්න පින්වත්නි පළවෙනි දේව දූතයා කියන්නේ කවුද? චූටි ළමයි. එතකොට මේ උතුම් පණිවිඩයක් ගෙනාපු කෙනෙක් දේව දූතයා කියලා කියන්නේ. මොකද්ද පණිවිඩය? ඔන්න යම රජුරෝ කියනවා නිතින් උඹට හිතුන්නේ නැද්ද? බුද්ධිමත් මිනිස්සෙක් වෙලා හිටපු උඹට හිතුන්නේ නැද්ද මමත් මේ විදිහට උපදිනව නේද? මේ විදිහට උපදින ස්වභාවය ඉක්මවලා නෑ නේද? මම මැරිලා ගිහින් ආයෙමත් මේ විදිහට උපදිනව නේද? කියලා උඹට හිතුන්නේ නැද්ද කියලා අහනවා. ඉතින් උඹට හිතුන්නේ නැද්ද එහෙම කල්පනා කළා මං ඒ නිසා කයින් වචනයෙන් හිතින් පින් කරන්න ඕනේ කියලා හිතුවේ නැද්ද කියලා අහනවා. උඹ තේරෙන මිනිසෙක් වෙලා ඉඳලත් දැකලා හිතුවේ නැද්ද කියලා අහනවා. එතකොට උන් උත්තර දෙනවා අනේ ස්වාමීනි මට බැරි වුණා කියනවා. මට එහෙම හිතන්න බැරි වුණා කියනවා. එතකොට බලන්න පින්වත්නි අපි ඕන තරම් දැකලා ඇති චූටි ළමයි. මල මූත්‍රා ගොඩේ වැටිලා ඉන්න ළමයි ඕන තරම් දැකලා ඇති.
අපිට කවදාවත් හිතිලා නැහැ මේ පණිවිඩයක් කියන කෙනෙක් කියලා. මොලේ තියෙන මිනිස්සු වෙලා ඉපදුනාට අපිට ඒක හිතන්න ප්‍රඥාව තිබුණේ නැහැ. එතකොට නුවණ තියෙන කෙනෙක් තමයි ඒක කල්පනා කරන්නේ. අපි හිතන්න ඕනේ එතකොට ඒ තමයි දේව දූතයා කියන්නේ. වෙන කෙනෙක් නෙමෙයි දේව දූතයෝ කියන්නේ. වෙන කවුරුවත් ඇවිල්ලා අපිට මේ ඔය වෙන දේවල් එක එක ඔය අදහන දේවල් කියන කෙනෙක් නෙමෙයි දේව දූතයා කියන්නේ. පළවෙනි දේව දූතයා තමයි චූටි දරුවෝ. ඉතින් මේ යම රජුරෝ කියනවා ඉතින් උඹට හිතුන්නේ නැද්ද මමත් පින් කරන්න ඕනේ. මමත් මේ ඉපදීම ස්වභාවය මේ වගේම උපදින ස්වභාවය මං ඉක්මවලා නැහැ. ඊට පස්සේ කියනවා ස්වාමීනි මම ප්‍රමාද වුණා. මට හිතන්න බැරුව ගියා කියනවා. එතකොට යම රජුරෝ කියනවා ප්‍රමාද වුණා නම් ප්‍රමාදයේ හේතුවෙන් තමයි නුඹ මේ කයින් වචනෙන් මනසින් දුස්චරිත හැසිරෙන්නේ. ප්‍රමාද වෙච්ච කෙනෙකුට කරන්න දෙයක් නැහැ. නුඹට විඳවන්න වෙනවා කිව්වා. මේ කර්මය නුඹේ අම්මා කරේ නෑ කියනවා. නුඹේ තාත්තා කරේ නෑ කියනවා. නුඹේ සහෝදරයෝ නෙමෙයි මේ කර්මය කරේ. මේ කර්මය කරේ නුඹේ ලේනා ඥාතීන් නෙමෙයි කියනවා. ශ්‍රමණයෝ නෙමෙයි කියනවා මේ කර්මය කළේ. නුඹ විසින්මයි කළේ. දැන් මේ නුඹ විඳවපන් කියනවා. එතකොට බලන්න පින්වත්නි අපි දැන් සාමාන්‍යයෙන් කියන අනේ මට යාළුවෝ හින්දා තමයි මම මෙහෙ වුනේ. යාළුවෝ හින්දා තමයි මම බොන්න පුරුදුනේ. යාළුවෝ හින්දා තමයි මම මේ අකුසල වලට පෙළඹුනේ. එහෙම කියන නමුත් ඒක කරන්නේ යාළුවා නෙමෙයි තමන්. ඒකට දුක් විපාක විඳවන්න තියෙන්නේ යාළුවට නෙමෙයි තමන්ට. ඒක කරන්නේ තමන් ක්‍රියාව කරන්නේ. අසත්පුරුෂයා අසුරු කරා කියලා ඒ කර්මය කරන්නේ තමන් නම් ඒකට විපාක විඳින්න තියෙන්නේ තමන්ටමයි. ඉතින් මේ යම රජුරෝ කියනවා පින්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් මහණෙනි යම රජුරෝ පළවෙනි දේව දූතයා ගැන ওই විදිහට අහලා ඊළඟට දෙවෙනි දේව දූතයා ගැන අහනවා. එතකොට පළවෙනි දේව දූතයා තමයි එදා උපන්නක චූටි ළමයි ලදරුවෝ. අඬාගෙන ඉන්න උඩුබැලිය අතර චූටි ළමයි. ඒ තමයි පළවෙනි දේව දූතයා. එයා ගේන පණිවිඩය තමයි අපිට කියන පණිවිඩය තමයි මාත් මේ විදිහට උපදිනවා. තමුණුත් ওই විදිහට උපදින ස්වභාවය ඉක්මවලා නැහැ කියන පණිවිඩය. හැමෝම උපදින්නේ ওই විදිහටයි කියන පණිවිඩය. ඒ නිසා ජීවිතේ කයෙන් වචනයෙන් මනසින් අකුසල් නොකළ යුතුයි කියන පණිවිඩය. ඊළඟට දෙවනි දේව දූතයා කන අහනවා එම්බා පුරුෂය නුඹ දෙවනි දේව දූතයා දැක්කේ නැද්ද කියලා අහනවා. කියනවා අනේ ස්වාමීනි මම දැක්කේ නැහැ. මොනවා නුඹ දැක්කේ නැද්ද? මිනිස්සු අතර ඉන්න අවුරුදු 80 පැනපු. අවුරුදු 90 පැනපු අවුරුදු 100 පැනපු. මුද්දටම ජරා ජීර්ණ වෙච්ච වයසට ගිය කුදු ගැහිච්ච හැම රැලි වැටුණු යෝන් බව නැති වුණු දත් කැඩුණු කෙස් පැහුණු වයසකයි දැක්කේ නැද්ද කියලා අහනවා. ස්වාමීනි මම දැක්කා කියනවා. ඉතින් නුඹට හිතුන්නේ නැද්ද මාත් මේ විදිහටම වයසට යනවා නේද? මාත් ওই විදිහටම කවදාරි මහලු වෙනවා නේද? මගේ කෙස් ටිකත් මේ වගේ පැහෙනවා නේද? මගේ දත් ටිකත් ඔය වගේම වැටෙනවා නේද? මාත් මේ විදිහට කුදු වෙනව නේද? අතපය වාරු නැති වෙන කලක් මටත් එනවා නේද? ඒ නිසා මම මේ කයෙන් වචනයෙන් අකුසල් කරන එක නවත්තලා කයෙන් වචනයෙන් මනසින් පින් කරන්න ඕනේ, කුසල් කරන්න ඕනේ, යහපත කරන්න ඕනේ කියලා නුඹට හිතුන්නේ නැද්ද කියලා අහනවා. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි මට හිතුන්නේ නැහැ කියනවා. කරන්න දෙයක් නැහැ මේක ප්‍රමාදයේ හේතුවෙන් නුඹ කයෙන් වචනයෙන් මනසින් අකුසල් කළේ. ප්‍රමාද වෙච්ච කෙනෙකුට යම් දඬුවමක් ලබන්න තියෙනවා නම් ඒක ලබන්න වෙනවා කියනවා.
ඊට පස්සේ ඔන්න මේ යම රජුරෝ කියනවා මේ කර්මය නුඹේ මව කරේ නෑ කියනවා. නුඹේ තාත්තා කරේ නෑ කියනවා. නුඹේ සහෝදර සහෝදරියෝ එකතු වෙලා කරේ නෑ කියනවා. නුඹේ ලේ ඥාතින් කරේ නෑ කියනවා. නුඹේ යාළුවෝ කරේ නෑ කියනවා. තමන්මයි කරේ කියනවා. දැන් ඉතින් ඒකේ දුක් විපාක විඳින්න තියෙන්නේ තමුන්ටම තමයි කියනවා. ඊළඟට දැන් පින්වත්නි මනුස්ස ලෝකෙ ඉදදී නම් අපිට වැරද්දක් කරලා නඩුව අහනකොට ඕන තරම් බොරු කියන්න පුළුවන්. නෑ නෑ මං කරේ නෑ කියන්න පුළුවන්. නිදහසට කරුණු ඕන තරම් කියන්න පුළුවන්. ඒ කොච්චර නිදහසට කරුණු කිව්වත් තමන්ගේ හිතට කවදාවත් ඒ තමන්ගේ හෘද සාක්ෂියට ඒක වහන්න බෑ. තමන්ගේ හිත දන්නවා තමන් කරපු වැරද්ද ගැන. ආන්ගේ හෘද සාක්ෂියත් එක තමයි මේ කතා බහ වෙන්නේ. එතකොට පින්වත්නි ඒ හෘද සාක්ෂිය බොරු කරන්න බෑ. දන්නවා. ඊළඟට යම රජුරු අහනවා දෙවෙනි දේවදූතයා ගැන අහලා තුන්වෙනි දේවදූතයා ගැන. අහනවා තුන්වෙනි දේවදූතයා නුඹ දැක්කද? කියනවා අනේ ස්වාමීනි මම දැක්කේ නෑ. යම රජුරු අහනවා මොනවා නුඹ දැක්කේ නැද්ද? මිනිස්සු අතරේ ඉන්නවා හොඳටම ලෙඩ වෙච්ච අය. ලෙඩ ඇඳේ වැටිලා මල මුත්‍රා ගොඩේ වැටිලා ඉන්න අය නුඹ දැක්කේ නැද්ද? අනිත් අයගේ උපකාරයෙන් තමයි ඒගොල්ලෝ නැගිටවන්න ඕනේ. අනිත් අයගේ උපකාරයෙන් තමයි යාලට කවන්න පවන්න ඕනේ. එයාලා වාඩි කරවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ. එහෙම අය නුඹ දැක්කේ නැද්ද කියලා අහනවා. කියනවා අනේ ස්වාමීනි මම දැක්කා කියනවා. ඉතින් උඹට බුද්ධිමත් මිනිස්සෙක් හැටියට ඉඳලා හිතුන්නේ නැද්ද? මාත් මේ විදිහටම ලෙඩ වෙනවා. ලෙඩ වෙන ස්වභාවය මං ඉක්මවලා නෑනේ. මටත් කවදා හරි මේ විදිහටම ලෙඩ රෝග හැදෙනවනේ කියලා නුඹට හිතුන්නේ නැද්ද කියලා අහනවා. එහෙම හිතලා නුඹට හිතුන්නේ නැද්ද මම ඒක නිසා මේ කයින් වචනෙන් හිතින් අකුසල් කරන්නේ නැතුව පින් කරන්න ඕනේ, කුසල් කරන්න ඕනේ කියලා නුඹට හිතුන්නේ නැද්ද කියලා අහනවා බුද්ධිමත් මිනිහෙක් වෙලා. අනේ ස්වාමීනි මට හිතුන්නේ නැහැ කියනවා මම ප්‍රමාද වුණා කියනවා. යම රජුරෝ කියනවා එහෙනම් කරන්න දෙයක් නැහැ. මේ කර්මය නුඹ ප්‍රමාද වෙලා මේ අකුසල් කරේ. ප්‍රමාද වෙච්ච කෙනෙකුට විඳින්න තියෙන දඬුවම් විඳින්න වෙනවා කියනවා. මේ කර්මය නුඹේ අම්මා කරේ නැහැ කියනවා. නුඹේ තාත්තා කරේ නැහැ කියනවා. සහෝදරයෝ, ඥාතීන්, යාළුවෝ එකතු වෙලා කරේ නැහැ කියනවා. තමුන්මයි මේක කරේ. ඒ නිසා තමුන්ටම විඳවන්න වෙනවා කියනවා. ඊළඟට පින්වත්නි යම රජුරෝ ඔය තුන්වෙනි දේවදූතයා ගැන අහලා හතරවෙනි දේවදූතයා ගැන අහනවා. නුඹ දැක්කද හතරවෙනි දේවදූතයා? අර නිරිසතා කියනවා මම ස්වාමීනි මම දැක්කේ නෑ. නුඹ දැක්කේ නැද්ද කියලා අහනවා. රජවරු දරුණු අපරාධ කරපු හොරුන්ට දඬුවම් දෙනවා. නුඹ දැක්කේ නැද්ද කියලා අහනවා මේ දඬුවම් මනුස්ස ලෝකෙ දෙන දඬුවම්. හිරේ විලංගුවේ දානවා. ඔය කසින් තලනවා, දඬු මුගුරු වලින් තලනවා, අත් කකුල් කපනවා, කන් නාස කපනවා, හිස් කබල චප්ප කරනවා, උල තියනවා, එල්ලලා මරනවා. ඊළඟට යකඩ අඬු වලින් කටපලල් කරලා ගිනි පන්දම් ඔබනවා, හැම ගලවනවා. ඊළඟට කනට මේ කාලේ තිබිච්ච දඬුවම්. කනට යකඩ හුලක් ගහලා පොළොවේ හිටවලා කකුල් දෙකෙන් අල්ලලා ඒ උල වටේට කරකවනවා. බල්ලන්ට කන්න දානවා. ඒ රත් කරපු තෙල් වලින් නාවනවා. උලේ ඉඳනවා හිස ගසා දානවා. එල්ලලා මරවන්න ඔබ දැක්කේ නැද්ද කියලා අහන ඔය වගේ දඬුවම් මනුස්ස ලෝකේ. ඉද්දි කියනවා ස්වාමීනි මම දැක්කා කියනවා. ඉතින් උඹට හිතුන්නේ නැද්ද බුද්ධිමත් මිනිහෙක් වෙලා ඉද්දි මේ මනුස්ස ලෝකේ කරන වැරදි වලට මනුස්ස ලෝකේ මෙහෙම දඬුවම් ලැබෙනවා නම් නිරේ ඉපදුනොත් පරලොව ගිහින් මොන වගේ දඬුවම් විඳින්න වේද කියලා නුඹට හිතුන්නේ නැද්ද කියලා අහනවා. අනේ ස්වාමීනි මට ඔහොම හිතුන්නේ නැහැ කියනවා. ඉතින් උඹට කල්පනා කරුන්නේ නැද්ද මම මේ දඬුවම් විඳින්න වෙයි මම පින් කරන්න ඕනේ කියලා හිතුන්නේ නැහැ කියනවා. කරන්න දෙයක් නැහැ කියනවා. මේක නුඹේ අම්මා කරපු කර්මයක්.
නෙමෙයි කියනවා. නුඹේ තාත්තා කරේ නෑ කියනවා. සහෝදරයෝ කරේ නෑ කියනවා. යාළුවෝ කරේ නෑ කියනවා. ශ්‍රමණයෝ කරේ නෑ කියනවා. තමන්මයි මේක කරගත්තේ කියනවා. ඒක නිසා තමන්ටමයි මේක විපාක විඳින්න වෙන්නේ කියලා යම රජුරෝ කියනවා. ඊට පස්සේ අහනවා යම රජුරෝ ඔය හතරවෙනි දේව දූතයා ගැන අහලා. එතකොට පින්වත්නි මේ හතරවෙනි දේව දූතයා කියන්නේ කවුද? හිරේ විලංගු වල වැටලා දුක් විඳින අය. හිරකාරයෝ, දඬුවම් ලබන අය. ඒතර ඒ දේව දූතයා ගෙනා පණිවිඩය මොකක්ද අපිට? මනුස්ස ලෝකයේ වැරදි කරද්දී මේ වගේ දඬුවම් දෙනවා නම් පරලෝ ඉපදුනහම කොහොම දඬුවම් අපිට විඳින්න වෙයිද? ඒ නිසා මම පින් කරන්න ඕනේ, කයින් වචනෙන් මනසෙන් හිතින් කුසල් කරන්න ඕනේ කියන පණිවිඩය තමයි අපිට ඒකෙන් ගන්න තියෙන්නේ. ඒ තමයි ඇත්තම දේව දූතයෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් මහණෙනි යම රජුරු ඔය හතරවෙනි දේව දූතයා ගැන අහලා පස්වෙනි දේව දූතයා ගැන අහනවා. එම්බා පුරුෂය නුඹ දැක්කේ නැද්ද මනුස්ස ලෝකෙ ඉද්දී පස්වෙනි දේව දූතයා? අනේ මම දැක්කේ නැහැ කියනවා. මොනවා නුඹ දැක්කේ නැද්ද මේ මැරිච්ච මිනිස්සු දැක්කේ නැද්ද කියලා. ඔය ස්ත්‍රීන් හරි පුරුෂයෝ හරි මැරිච්ච අය. ස්වාමීනි මම දැක්ක කිව්වා. දවසක් ගත වෙච්ච මැරිලා දවසක් ගත වෙච්ච අය, දවස් දෙකක් ගත වෙච්ච අය, දවස් තුනක් ගත වෙච්ච අය, ඉදිමිලා නිල් වෙලා සීතල වෙලා දර කෑලි වගේ වෙලා ඊට පස්සේ කුණු වෙලා ගිහපු මිනිස්සු නුඹ මලමිනී දැක්කේ නැද්ද කියලා අහනවා. දැක්කා කියනවා. එතකොට ඉතින් උඹට හිතුන්නේ නැද්ද බුද්ධිමත් මිනිස්සෙක් හිතන්න පුළුවන් මිනිහෙක් කියලා හිටපු උඹට හිතුන්නේ නැද්ද මමත් මේ විදිහටම මැරෙනවනේ කවදා හරි. මටත් හැමදාම මේක ජීවත් වෙන්න බෑනේ. මැරෙන්න වෙනවනේ. ඉතින් ඒ නිසා මමත් කයෙන් වචනෙන් හිතින් පින් කරන්න ඕනේ, කුසල් කරන්න ඕනේ කියලා ඔබට හිතුන්නේ නැද්ද කියලා අහනවා. අනේ ස්වාමීනි මම ප්‍රමාද වුණා කියන මට ඔහොම හිතුන්නේ නැහැ කියනවා. කරන්න දෙයක් නැහැ කියනවා. ප්‍රමාද වෙච්ච කෙනෙකුට යම් දඬුවමක් ලැබෙනවා නම් දැන් ඒක උඹට විඳින්න වෙනවා කියනවා. දැන් බලන්න පින්වත්නි ඉස්කෝලේ යන කාලේ ළමයි ඉගෙන ගන්න තියෙන වයස ඉගෙන ගත්තේ නැති වුණොත් එයාලට ගොඩක් දුක් විඳින්න වෙනවා. දඬුවම් ලැබෙනවා. ප්‍රමාද වුණාම දඬුවම් ලැබෙනවා. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තේ නැතුව නටනටා ඉන්න ගියොත් කිසිම ශිල්පයක් ඉගෙන ගත්තේ නැත්නම් එයාලට ලොකු වුණාම දුක් විඳින්න වෙනවා. සාමාන්‍ය දේ. ආන් ඒ වගේ ප්‍රමාද වෙච්ච කෙනෙකුට දඬුවම් ලැබෙන්න වෙනවා. ඉතින් ප්‍රමාද වෙලා කුසල් දහම්, පින් දහම්, යහපත කරපු නැති කෙනෙකුට දුක් විපාක විඳින්න වෙනවා මේ ජීවිතේ විතරක් නෙමෙයි පරලෝක ජීවිතේ. ඊළඟට යම රජුරු කියනවා කරන්න දෙයක් නැහැ මේ කර්මය කරේ නුඹේ අම්මා නෙමෙයි, නුඹේ තාත්තා නෙමෙයි, නුඹේ සහෝදරයෙක් නෙමෙයි, නුඹේ සහෝදරියක් නෙමෙයි, යාළුවෝ නෙමෙයි, ශ්‍රමණයෙක් නෙමෙයි, නුඹමයි මේක කරගත්තේ. ඒ නිසා නුඹට මේකට දුක් විපාක විඳින්න වෙනවා කියනවා. ඉතින් පින්වත්නි ওই විදිහට ප්‍රශ්න අහලා සිහිය උපද්දවනවා. එයා කරපු වැරද්ද මතු කරවනවා, පෙන්නනවා. යම රජුරු මතකය අවදි කරනවා. අවදි කරලා නිශ්ශබ්ද වෙනවා. නිශ්ශබ්ද වුණාට පස්සේ අර යමපාලවෝ එකතු වෙලා පස්සාකාරයක බන්ධනය නම් වූ දඬුවමක් දෙනවා. මොකක්ද මේ දඬුවම? පින්වත්නි හරි පුදුමයි. ගිනියම් වෙච්ච බිම දාලා ගිනියම් වෙච්ච යකඩ උලක් අරගෙන දකුණු අතට ගහනවා. ගිනියම් වෙච්ච යකඩ උලක් අරගෙන වම් අතට ගහනවා. ගිනියම් වෙච්ච යකඩ උලක් අරගෙන දකුණු කකුලට ගහනවා. ගිනිගත් යකඩ උලකින් වම් කකුලට ගහනවා. කකුල් දෙකටයි අත් දෙකටයි ගහනවා. ඊළඟට පපුවට ගහනවා. පින්වත්නි ඒ හේතුවෙන් යම් වේදනාවක් දුකක් තියෙනවද? ඒක විඳිනවා. හැබැයි කර්මය ඉවර වෙනකම් මැරෙන්නේ. ඒ විදිහට දුක් විඳින්න තියෙනවා නම් යම් කිසි කාලයක් ඒ කාලය ඉවර වෙනකම් යා ඒකෙන් මැරෙන්නේ. ඒ වේදනාව විඳව ඉන්නවා. ඒක තමයි
පංචවිධ බන්ධනය කියලා කියන්නේ. ඊට පස්සේ පින්වත්නි යමපාලවෝ එකතු වෙලා ඒ යකඩ පොළොවකට දානවා. යකඩ පොළොවකට දාලා පොළොවට විසි කරලා කෙටේරි වලින් සහිනවා. කෙටේරි වලින් සහිනවා. ඊළඟට ඒ කෙටේරි වලින් ඇඟ සැහැව කියලා මැරෙන්නේ. ඒ වේදනාව එහෙමම විඳිනවා. කර්මය ඉවර වෙනකම් මැරෙන්නේ. ඊළඟට ඔහු මේ කකුල් වලින් අල්ලලා උඩ අතට හරවනවා. ඔළුවෙන් හිටවනවා. ඔළුවෙන් හිටවලා වෑයෙන් සහිනවා. වෑයක් අරගෙන සහිනවා. වේදනාව විඳිනවා. කර්ම ඉවර වෙනකම් මැරෙන්නේ. ඊළඟට ඒ නිරිසතාව ගිනිගෙන දිලිසෙන රථයකට ගැට ගහනවා. ඒ රථය ගිනි ගන්නවා. ගිනිගත් පොළොවක ඇවිද්දවනවා. ගිනිගත් රථයක ගැට ගහලා ගිනිගත් පොළොවේ ඇවිද්දවනවා. ඒ හේතුවෙන් ඉතා තියුණු දැඩි දුක් විඳිනවා. වේදනාවෙන් කෑ ගහනවා. හැබැයි ඒ කර්ම ඉවර වෙනකම් මැරෙන්නේ. ඊළඟට දේශනා කරනවා ඒ නිරිසතාව අරගෙන හාත්පස මේ ගිනිය වෙලෙන යකඩ පොළොවේ ඇවිද්දවනවා. වේදනාවෙන් කෑ ගහනවා. වේදනාවේ දුක් විඳිනවා. මැරෙන්නේ. කර්ම ඉවර වෙනකම් මැරෙන්නේ. ඊළඟට ඒ නිරිසතා අරගෙන ගිනිගත් යකඩ ගිනි අඟුරු පර්වතයකට නගවනවා. කසයෙන් තලතලා නගවනවා. බස්සවනවා. වේ හේතුවෙන් දැඩි දුක් විඳිනවා. තියුණු දුක් විඳිනවා. හැබැයි මැරෙන්නේ. කර්ම ඉවර වෙනකම් මැරෙන්නේ. ඊළඟට කකුල් දෙකෙන් අල්ලලා හිස යටි අතට හරවලා හාත්පස ගිනි ඇවිලෙන ලෝකුමු නිරයට දානවා. ලෝදිය පිරුණු නිරයට දානවා. ඒ ලෝදිය පිරිච්ච නිරයට දැම්මට පස්සේ මෙයාගේ මුළු ශරීරෙම පෙන ගොඩක් වගේ වෙනවා. ඒ පිච්චෙන වේදනාව විඳිනවා. කර්ම ඉවර වෙනකම් මැරෙන්නේ. ඊට පස්සේ පෙන ගුලියට පෙන වගේ පෙන බවට පත් වෙච්ච ඒ නිරිසතා ඒ අතර මේ අතර උඩ අතර යට අතර හරස් අතර හැම තැනටම යනවා. එල්ලෙකුම නිරේ. හැබැයි කර්ම ඉවර වෙනකම් මැරෙන්නේ. ඉතින් එහෙම පැහි යටට ගිහින් එක වතාවකට හප උඩට එනවා. ආයෙත් යටට යනවා. ওই විදිහට කර්ම ඉවර වෙනකම් මැරෙන්නේ. මේ වේදනාව විඳිනවා. ඊට පස්සේ නිරිපල්ලෝ එකතු වෙලා යමපල්ලෝ එකතු වෙලා මේ නිරිසතාව මහා නිරයට දානවා. ඒ මහා නිරයේ පින්වත්නි බුදුරජාණන් දේශනා කොට වදාලා කොන් 4ක් තියෙනවා කියනවා. දොරටු 4ක් තියෙනවා කියනවා. යකඩ ප්‍රාකාරයකින් වට වෙලා තියෙන කියනවා මේ නිරේ මහා නිරේ. පොළවත් යකඩ කියනවා. වහලෙත් යකඩ කියනවා. එතකොට ඒ නිරිසත්තු ඒ මුළු ඒ මහා නිරේම ගිනි ඇවිලෙනවා. ගිනි දැල් විහිදෙනවා කියනවා එකේ. ඉතින් යොදුන් 100ක් පුරාවට ඒ ගිනි ජාලා පැතිරෙනවා කියනවා. ඒ කියන්නේ පින්වත්නි කිලෝමීටර් 1000ක් විතර. බුදුරජාණන් දේශනා කොට වදාලා මේ මහා නිරේ බටහිර දොරටුවෙන් ඉඳලා ගිනිදැල් ජාලාවක් ගලාගෙන නැගෙනහිර දොරටුව පැත්තට යනවා කියනවා. නැගෙනහිර දොරටුවේ ඉඳලා ගිනිදැල් ජාලාවක් බටහිර දොරටුව පැත්තට යනවා කියනවා. උතුරෙන් දකුණට දකුණෙන් උතුරට ගිනිදැල් යනවා කියනවා. ඉතින් අර නිරිසත්යෝ දහස් ගාණක් නිරිසත්යෝ ඒකට පිච්චෙනවා කියනවා. හම පිච්චෙනවා, මස් පිච්චෙනවා, නහර පිච්චෙනවා, ඇට වලින් දුම් දානවා කියනවා. හැබැයි මේ වේදනාව එහෙමම විඳිනවා. කර්ම ඉවර වෙනකම් මැරෙන්නේ. ඊළඟට බුදුරජාණන් දේශනා කොට වදාලා පින්වත් මහණෙනි ඉතා දීර්ඝ කාලයක් ගත වුණාට පස්සේ එක වතාවකට පේනවා නැගෙනහිර දොරටුව විවෘත වෙනවා. නැගෙනහිර දොරටුව විවෘත වුණාට පස්සේ අර නිරිසතා එළියට පයින් කියලා හිතාගෙන වේගෙන් දුවනවා. වේගෙන් දුවගෙන ගිහින් ළඟට ගියාට පස්සේ ඉතින් මේ වේගෙන් දුවගෙන යද්දී හැම පිච්චෙනවා, මස් පිච්චෙනවා, නහර පිච්චෙනවා, ඇට වලින් දුම් දානවා. හැබැයි මැරෙන්නේ නැහැ. ඉතින් මේ වේගෙන් දුවගෙන ගිහින් දොරටුව ලඟ වෙනකොට දොරටුව වැහෙනවා.
ඊට පස්සේ බටහිර කාලෙකදී දකින්න ආයමත් බටහිර පැත්තේ දොරටු විවෘත වෙනවා. දොරටුව ළඟට යනකොට දොරටුව වැහෙනවා. කාලෙකදී දකින්න උතුරු දොරටුව ඇරෙනවා. දොරටුව ළඟට යනකොට දොරටුව වැහෙනවා. දකුණු දොරටුව ඇරෙනවා. දොරටුව ළඟට යනකොට අවුරුදු දහස් ගාණක් දුවලා දොරටුව ළඟට යනකොට වැහෙන්නේ. ඊට පස්සේ ආයමත් අවුරුදු දහස් ගාණකට පස්සේ නැගෙනහිර දොරටුව විවෘත වෙනවා පේනවා කියනවා. ඉතින් අර නිර්සත්වයේ වේදනාව විඳගෙන දුවනවා කියනවා. ඒකෙන් බේරෙන්න කියලා හිතාගෙන. දුවනකොට ඒ නැගෙනහිර දොරටුව වැහෙන්නේ නැහැ. ඉතින් මේ නිර්සත්තු ගිහින් ඔක්කොම වැටෙනවා කියනවා. බුදුරජාණන් දේශනා කොට වදාලා පින්වත් මහණේ මහා නිරයට සමාන්තරව නිරයක් තියෙනවා කියනවා අසූචි නිරය කියලා. ඒ නිර්සතා වැටෙන්නේ ඊළඟට අසූචි නිරයට කියනවා. ආන්ගේ අසූචි නිරේ ගිලෙනවා. ගිලුණාට පස්සේ ඒ අසූචි නිරේ ඉන්නවා කියනවා ඉදිකටු තුඩ වගේ තුඩ තියෙන පණුව జాතියක්. ඒ ඉදිකටු තුඩ වගේ තුඩ තියෙන පණුව අර නිර්සතාගේ හැම විදිනවා කියනවා. මස් විදිනවා කියනවා. ඊළඟට නහර විදිනවා කියනවා. ඇට විදලා ඇට ලොඳ උරා බොනවා කියනවා. ඉතින් ඒ හේතුවෙන් දැඩි දුක් විඳිනවා කියනවා. වේදනාව විඳිනවා කියනවා. හැබැයි මැරෙන්නේ නැහැ කියනවා. එතකොට බලන්න පින්වත්නි මේ නිරේ තියෙන දුක් මනුස්ස ලෝකේ දඬුවම් වලට බෙල්ල කපනේවා, හැම ගලවනේවා, ලෝදියක් කරනේවා ඒ රජ කාලේ ගොඩාක් ඒ වගේ දඬුවම් තිබිලා තියෙනවා. දැනුත් සමහර රටවල ඒ වගේ දරුණු දඬුවම් ගල් වලින් ගහලා මරණේවා, බෙලි කපනේවා ඕන තරම් තියෙනවා. මනුස්ස ලෝකෙත් ඒ වගේ දුක් තියෙනවා නම් නිරේ කොහොම දුක් ඇද්ද කියලා හිතුන්නේ නැද්ද කියලා අහනවනේ දේවදූතයා. මේ නිරේ තියෙන දුක්. ඉතින් බුදුරජාණන් දේශනා කොට වදාලා ඒ නිරිසතාව ওই විදිහට අවුරුදු දහස් ගාණක් අර අසූචි නිරේ දුක් විඳිනවා. අර පණුව කන වේදනාව විඳිනවා. විඳලා හැබැයි මැරෙන්නේ නැහැ. ඒ කර්ම ඉවර වෙනකම් මැරෙන්නේ නැහැ. වේදනාව විඳිනවා. ඊළඟට ඒ අසූචි නිරයට සමාන්තරව තියෙනවා කියන උණුවලු නිරයක්. ඒකට ඇදලා දානවා කියනවා. ඒ හේතුවෙන් දරුණු දුක් වේදනාවක් විඳිනවා. හැබැයි මැරෙන්නේ නැහැ. ඒ උණුවලු නිරයට සමාන්තරව තියෙනවා කියනවා අති විශාල හිඹුල් වනයක්. ඒ හිඹුල් වනය කියලා කියන්නේ යොදුන් 1000ක් විතර උස විශාල ගස් තියෙන ඒ ගස්වල අඟල් 16 විතර ගිනිගත් යකඩ උල් තියෙන වනාන්තරයක්. ගහක තියෙනවා අඟල් 16 විතර ගිනිගත් යකඩ උල්. ඉතින් නිරිපාල්ලෝ එකතු වෙලා මේ නිරිසත්තුම ගගහාර ගස්වල නග්ගවනවා කියනවා. බස්සවනවා කියනවා. ඉතින් ඒ හේතුවෙන් දැඩි තියුණු දුක් වේදනා විඳිනවා. හැබැයි මැරෙන්නේ නැහැ. කර්මය ඉවර වෙනකම් මැරෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ හිඹුල් වනේ දුක් විඳලා අවුරුදු දහස් ගානකට පස්සේ එනිරේට සමාන්තරව තියෙනවා කියනවා අති විශාල අසිපත් වනයක්. අසිපත් වනය කියලා කියන්නේ පත්‍ර දෙපැත්තම කැපෙනවා. කඩු වගේ. ඒ අසිපත් වනේ ඉතින් මේ නිරිසතා අසිපත් වනේට වැටෙන නිරිසතා වේගෙන් දුවනවා කියනවා කැලේ. දැන් වේදනාව විඳලා දුවනවා කියනවා. දුවනකොට අර ගස්වල තියෙන කොළ වැටෙනවා කියනවා මෙයාගේ ඇඟට. වැටෙනකොට එයාගේ කන් කැපෙනවා කියනවා, නාස කැපෙනවා කියනවා, අත්පා හැම තැනම කැපෙනවා කියනවා. එතකොට දැඩි වේදනාවක් විඳිනවා. හැබැයි මැරෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා මෙහෙම මේ අසිපත් වනේ දුවලා අවුරුදු දහස් ගණන් ගිහිල්ලා එක ගඟක් පේනවා කියනවා. මෙයා මේ ගඟට පායනවා කියනවා. හැබැයි මේ ගඟේ තියෙන්නේ ලුණු වතුර. පොඩි තුවාලයකට පින්වත්නි ලුණු ටිකක් වැටුණොත් කොච්චර වේදනාවක්ද. මේ තුවාල වෙච්ච කෙනා ඊළඟට වැටෙන්නේ ලුණු වතුරට. ඒකේ ගියා උඩු අතරත් ගහගෙන යනවා කියනවා. යටි අතරත් ගහගෙන යනවා කියනවා. ඉතා දැඩි වේදනාවක් විඳිනවා කියනවා. මැරෙන්නේ නැහැ. ඊළඟට යමපල්ලෝ එකතු වෙලා බිලී කොකු දාලා මේ නිරිසතා ඇදලා ගන්නවා කියනවා. ඇදලා අරගෙන අහනවා කියනවා එම්බා පුරුෂයන් ඔබ කැමති මොනවටද? ස්වාමීනි මට බඩගිනි කියනවා. එතකොට යකඩ අඬු දාලා කට අරිනවා කියනවා. ඇරලා ගිනිගත් යකඩ කුලි මෙයාගේ කට ඇතුළට දානවා. දැම්මට පස්සේ
උගුරත් පිච්චිලා, බඩවැලුත් පිච්චිලා, පපුව ඔක්කොම පිච්චිලා ගුද මාර්ගෙන් එළියට යනවා. හැබැයි ඒ හේතුවෙන් යා මැරෙන්නේ නැහැ. කර්මය ඉවර වෙනකන් අර වේදනාව විඳිනවා. ඊට පස්සේ අහනවා මොනවද නුඹට ඕනේ? එතකොට කියනවා අනේ ස්වාමීනි මට පිපාසයි කියනවා. එතකොට නිර්සතු යකඩ අඬු වලින් කට ඇරලා ලෝදිය වක් කරනවා කියනවා. ලෝදිය කියන්නේ පින්වත්නි මේ ඔබ දන්නවා යකඩ උණු කරපු ඒ උණු යකඩ උණු වුණාම වතුර වගේ පේන්නේ. ඒ උණු වෙච්ච යකඩ වක් කරන්නේ. ලෝදිය වක් කරන. එතකොට සම්පූර්ණ මුළු උගුරත් පිච්චිලා බඩවැලුත් පිච්චිලා ගෘද මාර්ගෙන් එළියට යනවා කියනවා. පින්වත්නි දැන් අපි මනුස්ස ලෝකයේ ඉද්දි කෙනෙකුට ඔය වගේ වේදනාවක් ලැබුණොත් එක්ක මැරෙයි. හැබැයි මේ නිරසතා එහෙම මැරෙන්නේ නැහැ. ඒ වේදනාව යම් විදියකට විඳින්න ලැබෙන ඒක එහෙමම විඳිනවා. හැබැයි මැරෙන්නේ නැහැ. කර්ම ඉවර වෙනකම් මැරෙන්නේ නැහැ. ඊට පස්සේ අහපව පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ යමපල්ලෝ නිරසතාව ඇදලා ආයමත් අර මහා නිරයට දානවා. යකඩ බිත්ති තියෙන ගිනිගත් නිතරම ගිනි ඇවිලෙන අර දොරටු හතරක් තියෙන මහා නිරයට ආයමත් ඇදලා දානවා කියන. එතකොට පින්වත්නි මනුස්ස ලෝකේ දැන් අපිට තියෙන අවුරුදු 100 ගාණක් වයස 100 ගාණක් දැන් නැහෙනි. උපරිම වුණොත් අවුරුදු 80ක් ජීවත් වෙයි. දැන් අවුරුදු 60 70ක් නේ වයස තියෙන්නේ. නමුත් මෙහි නිරේ ආවුස එහෙම නෙමෙයි. අවුරුදු දහස් ගාණක් දසදහස් ගාණක් පැහෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි යම රජුරවන්ටත් හිතුණා කියනවා අහෝ මේ සත්වයෝ පාපී අකුසල කර්මයන් කරලා මේ වගේ දඬුවම් විඳින ලෝකවල උපදිනවනේ. ඒකාන්තයෙන් මටත් මනුස්ස ආත්මයක් ලැබෙනවා නම් මටත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙනවා නම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ලැබෙනවා නම් අනේ මටත් ඒ ධර්මය අවබෝධ කරගන්න ලැබෙනවා නම් කොයි තරම් සැනසීමක්ද කියලා මේ යම රජුරවන්ටත් හිතුණා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පින්වත් මහණෙනි මම මේවා කියන්නේ කිසිදු ශ්‍රමණයෙක්ගෙන් අහලා නෙමෙයි. බ්‍රාහ්මණයෙක්ගෙන් අහලා නෙමෙයි. තමන් වහන්සේ විසින්ම ප්‍රත්‍යක්ෂ කොට දැක්කා කියනවා මේක. දැකලා දේශනා කරන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ගාථා වලින් වදාලා මේ මිනිස්සු ප්‍රමාදයටපත් වෙලා ඉන්නවා. ප්‍රමාදයටපත් වෙච්ච මිනිස්සුන්ට අන්තිමේදී නිරේ ඉපදලා ගොඩාක් දුක් විඳිනවා කියනවා. හැබැයි සමහර උදවිය ඉන්නවා කියන එහෙම ප්‍රමාද වෙන්නේ නැති. ඒ අය කයෙන් වචනෙන් මනසින් පින් කරනවා කියනවා, කුසල් කරනවා කියනවා. ඒ අයට සුගතිය උපදිලා සැප ලබනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා රහතන් වහන්සේලා විතරයි මේ ලෝකේ නිර්භය බවට පත් වෙලා ඉන්නේ. සියලුම දුකින් අත් මිදුනේ කියලා බුදුරජාණන් වහන්සේ ගාථා වලින් දේශනා කොට වදාලා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා යාදිසං වපදේ බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං. යම් බීජයක් වපුරනවාද ඊට අනුව තමයි අස්වැන්න ලැබෙන්නේ. තමන් වී වැපුරුවොත් තමන්ට නෙලා ගන්න තියෙන වී අස්වැන්න. තල වැපුරුවොත් තල අස්වැන්න. මුං වැපුරුවොත් මුං අස්වැන්න ලබා ගන්න තියෙන්නේ. තමන් වපුරන්නේ මොනවද? ඊට අනුරූප අස්වැන්නක් තමයි තමන්ට ලැබෙන්නේ. ආන් ඒ වගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං. යම් කිසි කෙනෙක් යහපත් වූ දේවල් කළොත් ඒ කෙනාට යහපත් විපාක ලැබෙනවා. අයහපත් දේවල් කළොත් ඒ කෙනාට අයහපත් දේවල් විපාක විඳින්න වෙනවා. තමන් දුක් විපාක ලබනවද සැප විපාක ලබනවද කියන එක තීරණය කරන්න පින්වත්නි තමන් කරන ක්‍රියාවෙන් තමන් කතා කරන වචන වලින් ආන්ගේ රැස් කරගන්න කර්මී. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ නිරේ ඉපදිච්ච නිරිසතාව හඳුන්වලා දෙනකොට හඳුන්වලා දුන්නේ කොහොමද?
මේ තමයි මවට අයහපත කරපු කෙනෙක්, පියාට අයහපත කරපු කෙනෙක්, වැඩිහිටියන්ට නොසලකපු කෙනෙක්, ඊළඟට ශ්‍රමණයන්ට ගරු නොකරපු කෙනෙක්, මේ උතුම් පිරිසට උතුම් අයට ගරු නොකරපු කෙනෙක් කියලා තමයි නිරිසතාව හඳුන්වලා දෙන්නේ. එතකොට පින්වත්නි, කයින් වචනයෙන් මනසින් අකුසල් කරන අයගේ මූලික ලක්ෂණයක් තමයි ඒක. ඒ කියන්නේ ඒ කෙනා අම්මට කරු කරන්නේ නැහැ. අම්මට සලකන්නේ නැහැ. අකුසල් කරන කෙනෙක්ගේ මූලික ලක්ෂණයක් තමයි එයා තාත්තට ගරු කරන්නේ නැහැ. තාත්තට සලකන්නේ නැහැ. අකුසල් කරන කෙනෙකුගේ මූලික ලක්ෂණයක් තමයි ශ්‍රමණයන්ට ගරු කරන්නේ නැහැ. ශ්‍රමණයන්ට සලකන්නේ නැහැ. අකුසලයකට හිත වැටිච්ච කෙනෙකුගේ මූලික ලක්ෂණයක් තමයි වැඩිහිටියන්ට ගරු කරන්නේ නැහැ. වැඩිහිටියන්ට සලකන්නේ නැහැ. එතකොට ඒ ලක්ෂණේ තියෙන කෙනා තමයි කයින් වචනෙන් හිතින් අකුසල් කරන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි, අපද හැම දිනාටමත් මව්පියන්ට ගරු කරන, සලකන, ඊළඟට කුල දෙටුවන් පුදන, යහපත් උතුමන්ට ශ්‍රමණයන්ට ගරු කරන හිතක් හදා ගැනීමටත් අප හැම දිනාටමත් මේ ගෝර භයංකාර සසරෙන් නිදහස් වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් මේ උතුම් බුද්ධ දේශනාවත් අපට හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින මේ උතුම් අයං වස්සාන කාලෝ ධර්ම දේශනාවට අනුග්‍රහය දක්වන්නේ මීට වසරකට මේ පෙර මිය ගිය කේ.ටී. ප්‍රේමරත්න මහත්මයාට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු ඇතුව නන්දා ප්‍රේමරත්න භාර්යාවත්, ඉන්දික, ඉන්දිරා, තනූජා, ගයානි යන දූ දරුවන් ඇතුළු පිරිසත්, ඒ වගේම ගයන්ති, සංජීව, අංජන, ජයකඩු කියන මේ පින්වතුන් විසිනුත් එකතු හැමදෙනා විසින් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. අපි රැස් කරගත්තු සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන්ම අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියෝ මේ පින් සතුට සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව ඔබ අප හැම දිනාට සූසී ධර්මයේ හැසිරෙන්නට සලසා දෙත්වා. සියලු දෙවරුන්ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ සියලුම පුණ්‍ය ධර්මයන්ුත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපට මේ උතුම් ධර්මයේ කියා දුන් අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, දීර්ඝායු සම්පත් සැලසේවා. සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ රැස් වූ පිනත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම අද මේ පින්වතුන් බලාපොරොත්තු වෙන ආකාරයට මීට වසරකට පෙර මිය පරලෝකීය ඒ D36 ඕපාත අලව යන ලිපිනයේ පදිංචිව සිට 2020 ඔක්තෝබර් මාස 23 වෙනි දින මියගිය කේ.ටී. ප්‍රේමරත්න මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් කේ.ටී. ප්‍රේමරත්න මහත්මයාගේ පරලෝ ජීවිතය සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර දුකින් අත් මිදීම පිණිස මේ පිනත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ පින්වතුන් නමින් මියගිය එච්.පී. යහපත් හාමි, ආර්.ආර්.එම්. ඩිංගිරි අම්මා, කේ.ටී. ඩිංගිරි බණ්ඩා, එච්.ටී. රන්මැණි කියන දෙමාපියන්ට, කේ.ටී. ගුණසෝම, සීලවතී, කේ.ටී. ගුණසේකර යන ඥාතීන්ට, ඒ වගේම වරකපල පදිංචිව සිට මියගිය ඉන්දුමති සුරවීර මෑණියන්ට, රාගලකන්ද පදිංචිව සිට මියගිය ධර්මදාස නාරංගුඩ මහත්මයාට, ඒ වගේම කිරුවම්පොළ විසූ ජේ.එම්. පුංචි බණ්ඩා පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වතුන් නමින් මේ ජීවිතයේදීත් අනන්ත සංසාරයේ පුරාවටත් මියගිය සියලු මළගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර දුකින් අත් මිදීම පිණිස මේ පිනත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීලෝම පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින නන්දා ප්‍රේමරත්න මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසීම පිණිසත් මේ පින් හේතු වේවා. ඒ වගේම මේ පින්වතුන්ගේ හැමදෙනාගේම පින්වත් ඒ නන්දා ප්‍රේමරත්න
මහත්මිය ඉන්දක ඉන්දිරා තනෝජා ගයානි ඒ වගේම ගයාන්ති සංජීව අංජන ජයකඩු කියන මේ පින්වත් මහත්මීන්ගේ දූ දරුවන් ආදී හැම දිනාටම දෙනා නම ඒ මහත්මීන්ගේ පවුල්වල සෑම සිළු දිනාටම මේ පින් අනුමෝදන් වෙත්වා දූ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා මේ පින්වත් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා දීර්ඝායු සම්පත් සැලසේවා කරන කියන දැහැමි රැකී ආරක්ෂාදී කටයුතු ගොවිතැන්පත් කටයුතු සුවසේ සාර්ථක කරගන්න ලැබේවා ඒ වගේම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙත්වා හැම දිනාටම වාසනාවන්ත ජීවිතයක් ගත කරමින් සුවසේම ධර්මයේ හැසිරෙමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වෙත්වා සාදු සාදු සාදු. ඒ වගේම මේ පින්වතුන් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී හැමදෙනාට නිරෝගී සුවපතා පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ කොරෝනා අසංගතයේ හේතුවෙන් රෝගාතුරව සිටින පීඩාවට පත්ව සිටින ලක්වාසී ලෝවාසී හැමදෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැමදෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම දීර්ඝායු සම්පත් සැලසීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරූ සෑම සියලු දෙනාටත් පවුල්වල සියලු දෙනාටත් උදව් උපකාර කළ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අප හැම දෙනාටම සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පිනත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීලෝම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට ලංකාවාසී ලෝකවාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාരിക උපාසක උපාසිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීල දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට අනුමෝදන් වෙත්වා. අප හැම දිනාටම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මේ සීලෝම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.